දවසෙත් අපි සූම් ලෙසන් එකක් කරා වැඩසටහන සම්බන්ධ වුණා. 2023 පාඩමක් කරගෙන යන්න කියලා. මොකද පෞද්ගලික දවස් කීපයක් අපි නිබන්ධන කියලා දුන්නා ඔයාලට පන්ති වලට සම්බන්ධ වෙන්න සහ පේපර් එකක් ලබා ගන්න තැන්වල එන්න කියලා අපි අවස්ථාන නම් කරලා දුන්නා නිබන්ධන. ඒවා ගත්ත ළමයි හා නොගත්ත ළමයි කීප දෙනෙකුත් මෙතන ඇති හේතු සහිතව නොගත් අයට සමහර අයට විවිධ හේතු මත එන්න බැරි වෙන්නේ නැති. ඒ අයට මම අවස්ථාවක් දුන්නා තැපෑලෙන් හරි මේ ටික ඉගෙන ගන්න ක්‍රමයක් හදාගන්න. තවත් ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ ඔයාලගේ ඇඩ්‍රස් එක එවන්න. ෆෝන් නම්බර් එක්කලා මම කතා කරන්න. කතා කරලා තැපෑල් මාර්ගයෙන් හරි ඒ නිබන්ධන කතරේ සහ පේපර් කතරේ ලබා ගන්න ඔයාලා කටයුතු කරයි කියලා හිතනවා. රයිට්. එහෙනම් අපි සාමාන්‍ය මම කිව්වා ඔයාලට එදා මේ පේපර් දෙන දවසේ ඔයාලට දුන්න ටියුට් එකත් එක්කලා මේ වීඩියෝ එකට නැත්නම් මේ ලෙසන් එකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම හිතනවා හැමෝගෙම ගාවේ ටියුට් එක ඇති. ඒ වගේම මම පේපර් කට්ටල දෙකක් දුන්නා ඔයාලට. ඒ දෙකත් ලියන්න. ඊළඟ දවසේ අපි මේ පේපර් ටිකක් සාකච්ඡා කරනවා වරින් වර. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවසේ ඔයාට Zoom ලෙසන් එක සහ වීඩියෝ එක මම දානවා. දැන් මේ කරන ලෙසන් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාට දානවා. මොකද සිග්නල් ගැටලු තියෙන හින්දා සමහර දරුවන්ට මේකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඒ නිසා මම ලින්ක් එකක් දානවා වෙබ්සයිට් එකට ලින්ක් වෙන්නේ ඒකේ channel එක හරහා ඔයාට මේ සම්පූර්ණ පාඩමම අහපවසරයක් බලා ගන්න පුළුවන්. හරි. අද අපි පටන් ගන්න උත්සාහ කරන්නේ පුතේ මූලික ආර්ථික සංකල්ප කියන කොටස. මේ මූලික ආර්ථික සංකල්ප කියන කොටසට අදාළ ටියුට් එකක් තමයි ඔයාලට මම දුන්නේ. මොකද මේක මම සමහර දරුවන්ට ඔයාගේ සාමාන්‍ය පන්ති කාමරය තුල කතා කරලා ඇති. විශේෂයෙන් හිඟුරක්ගොඩ දරුවන්ට මේ පාඩමේ සැලකිය යුතු කොටසක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නමුත් පොළොන්නරුවේ ළමයිට පන්ති වාරයක් අපිට කට් වුණා සිදුවීමක් හින්දා අපි ඇත්තටම පන්ති කරන්න දුන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ මූලික ආර්ථික සංකල්ප කොටස ඔයාට මුල ඉඳලම සාකච්ඡා කරගෙන යන මේ නිබන්ධනය හරහා. ඒ නිසා හැමෝටම මේ මූලික ආර්ථික සංකල්ප කොටස අහපවසරයක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ හැමෝම ඉතාම අවධානයෙන් මේ දිහා මේකට සම්බන්ධ වෙලා මේ කොටස අල්ලගයි කියලා හිතනවා. රයිට්. එහෙනම් අපි යමු ඔයාගේ ටියුට් එකේ 4 වෙනි පිටුවට එන්න පුතේ. 4 වෙනි පිටුවේ තියෙනවා පළවෙනි මූලික ආර්ථික සංකල්පය අවශ්‍යතා සහ උවමනා කියන සංකල්පය ගැන. මම ගොඩාක් දුරට කතා කරන්නේ නැහැ දීර්ඝව. මොකද ඊයේ සතියේත් මම මේ කොටස ගැන ටිකක් කතා කළා. ඒ නිසා මේකේ අර ගැඹුරින් කතා කරන්න ඕන මාතෘකා ටික ඉස්සරහට තියෙනවා. දැනට මේ ටියුට් එක පිළිවෙලට ඉවර කරගෙන යන්න ඕනේ හින්දා මම කිව්වා මේ ටික මුලින් ඉඳලා කරනවා කියලා. ඒ නිසා හැමෝම මේ කාරණෙත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාට මේක ලියා ගන්න අවස්ථාව මම දෙනවා මේ මීට කරගෙන යන්නේ. ඒ නිසා හැමෝම ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. අවශ්‍යතා කියන්නේ මොනවද පුතේ අපි ඉගෙන ගත්තේ? මිනිස් අවශ්‍යතා. දැන් අපි සාකච්ඡා කරපු පළවෙනිම මූලික ආර්ථික සංකල්පය තමයි මිනිස් අවශ්‍යතා කියන සංකල්පය. අවශ්‍යතා. ඒ කියන්නේ needs කියන්නේ. human needs. මිනිස් අවශ්‍යතා. මොකක්ද අවශ්‍යතා කියන එකේ අදහස වෙන්නේ? අපි ඉගෙන ගත්තා සමාජයක් තුළ ජීවත් වෙන මිනිසුන්ට නොමැරී ජීවත් වෙන්න නම් එයාලගේ පැවැත්ම සහතික වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු මූලික දේවල්ට තමයි කිව්වේ අවශ්‍යතා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය නිර්වචනය කරද්දී අපි කියනවා සමාජයක් තුළ මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු මූලික දේ මිනිස් අවශ්‍යතා කියලා අපි සලකනවා. එතකොට මිනිස් අවශ්‍යතා කියන දේවල් අපි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි භෞතික මිනිස් අවශ්‍යතා. අනිත් එක නම් මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා. එතකොට මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුළ
සැලකිල්ලට ගන්නවා කියේ මොනවද? මේ භෞතික අවශ්‍යතා ගැන පමණයි. මොනවද එතකොට මානසික අවශ්‍යතා කියලා කියන්නේ? මානසික අවශ්‍යතා හා භෞතික අවශ්‍යතා අතර තියෙන වෙනස මොකක්ද? උදේ දැන් සාමාන්‍යයෙන් අපි සලකනවා භෞතික අවශ්‍යතා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් කරගන්න පුළුවන් අවශ්‍යතා තමයි භෞතික අවශ්‍යතා කියන්නේ. මානසික අවශ්‍යතා කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමෙන් ඉටු කරගන්න බැරි අවශ්‍යතාවලට තමයි කියන්නේ මානසික අවශ්‍යතා කියලා. එතකොට මේ ආර්ථික විද්‍යාව කියන විෂය නිර්දේශය තුල අපි අවධානය යොමු කරන අවශ්‍යතාවය වෙන්නේ භෞතික අවශ්‍යතා පිළිබඳ විතරයි. අපි මානසික අවශ්‍යතා ගැන ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ නැහැ. හැබැයි මිනිසාගේ පැවැත්ම සඳහා භෞතික අවශ්‍යතා වගේම මානසික අවශ්‍යතා කියන දෙකම තෘප්තිමත් කරගන්න ඕන. එතකොට මානසික අවශ්‍යතා කියන්නේ පුතේ දැන් අපි ගත්තොත් ආදරය, කරුණාව, ආත්ම අභිමානය අන්න ඒවා තමයි මානසික අවශ්‍යතා කියලා කියන්නේ. හැබැයි භෞතික අවශ්‍යතා කිව්වේ ආහාර, වස්ත්‍ර, වාසස්ථාන ඒ වගේ අර භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ඉටු කරගන්න පුළුවන් අවශ්‍යතාවලට තමයි කියන්නේ භෞතික අවශ්‍යතා කියන්නේ. හරි එහෙනම් අපි ඉස්සරලාම නිර්වචනයක් ලියමු හිස්තැනේ අවශ්‍යතා සම්බන්ධයෙන්. ලියා ගන්න මෙහෙම. අපි ලියමු. සමාජයක් තුල දැන් ටියුට් එකක් නැති දරුවෙක් ඉන්නවා නම් ඒක ලියා ගන්න පිටු අංකේ දාලා ඔයා හැකි ඉක්මනින් තැපැල් මාර්ගයෙන් හරි නිබන්ධන කට්ටලේ ගන්න පුතේ. නිබන්ධනයක් නැතුව ඉගෙන ගන්න අමාරු වෙලාට ඔන්ලයින් පාඩම් සම්පූර්ණ මේ විදිහට යන්නේ. ඒ නිසා ඔයාට ඒක අනිවාර්යෙන් ගන්න වෙනවා. ඒකට මම ක්‍රම කීපයක්ම දුන්නා. ඉතින් ඔයාටත් උවමනාවක් තියෙනවා පුතා අපිත් වැඩසටහනක් කරගෙන යද්දී. ඒ නිසා හැමදෙනාම ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද අපි මේ වැඩේ අත්හැරලා නැහැ. ඔයාට දෙන්න පුළුවන් මුද්දම ගුණාත්මක මට්ටමේ මේ වැඩේ ඔයත් එක්ක සම්බන්ධ වෙලා කරනවා. ඒ නිසා ඔයාලත් ඒකට සැලකිය යුතු දායකත්වයක් දෙන්න ඕන. පැහැදිලි නේද පුතේ? හරි. ලියා ගන්න. අවශ්‍යතාවය යනු සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම ඉටු කරගත යුතු මූලික දෑවි අනිවාර්යයෙන් ඉටු කරගත යුතු මූලික දෑවි. right බලා ගන්න එතන තියෙනවා පහලින් ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි. ඒ මිනිස් අවශ්‍යතාවල ප්‍රධාන ලක්ෂණයයි. අවශ්‍යතා කොටස් දෙකකි. එනම් භෞතික අවශ්‍යතා ඒ කියන්නේ අර භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් කරන අවශ්‍යතා. ආහාර, ජලය, වස්ත්‍ර, වාසස්ථාන වගේ දේවල්. ඊළඟට මානසික අවශ්‍යතා. අපි කිව්වේ අර භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ඉටු කරගන්න බැරි අවශ්‍යතා. මොනවද ඒ ගණේට වැටෙන්නේ? ආත්ම අභිමානය, පෞල් හෝ සමාජ කණ්ඩායම් ලෙස බැඳී සිටීමේ අවශ්‍යතාව, ආදරය, සෙනෙහස, බලය, ගෞරවය, සාධාරණව ජීවත් වීම මේ වගේ මානසික අවශ්‍යතා. මනස තෘප්තිමත් කිරීම තුළින් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතා. ඒවා අපි කියනවා පුතා මානසික අවශ්‍යතා. මේ මානසික අවශ්‍යතාවයන් අපි ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුල සැලකිලට ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුව අපි ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුල ඉගෙන ගන්නේ භෞතික මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳ පමණයි. ඒ භෞතික අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ කොහොමද? භෞතික අවශ්‍යතා ඉටු කර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි අපි ආර්ථික විද්‍යාවේ සැලකිලට ගන්න.
ඊළඟට පහලින් කියනවා අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතී කියලා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඒ කියන්නේ මේ මිනිස් අවශ්‍යතා කියන ඒවා ජීව විද්‍යාත්මක මූලයන් හා බැඳී පවතී කියන්නේ අර උප්පත්තියෙන් ජනනය වෙනවා කියන එක. ඒ කියන්නේ අවශ්‍යතා කියන ඒවා මිනිසාට නිර්මාණය කරන්න බෑ. ඒවා උපතින්ම ජනනය වෙන දේවල්. ජීව විද්‍යාත්මක සාධක මත තමයි අවශ්‍යතා ගොඩනැගෙන්නේ. හරි? right. ඊළඟට පුතේ උතන උවමනා කියලා සංකල්පයක් අපි ඉගෙන ගන්න යනවා. දැන් මේ අවශ්‍යතා කියන සංකල්පයත් සමගම ඊළඟට එකිනෙකට සම්බන්ධ වෙන එක තමයි උවමනා. ඒක දන්නවා ගොඩක් අය මේක ඉගෙනගෙන තියෙන හින්දා ගැටලුවක් නෑ දන්නවා. හරි? එහෙනම් මොනවද උවමනා කියන්නේ? හරි මම පුතාලා කියන්න බලන්න මොකක්ද උවමනා කියන්නේ කියලා බලන්න. හිතලා තේරෙනවද කියලා උවමනා සම්බන්ධයෙන්. අපි මිනිස් උවමනා කිව්වේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා පවතින විවිධ ක්‍රම. එහෙමත් නැත්නම් අපි කියනවා අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මිනිසා තුල පවතින අසීමිත ආශාවන් වලට අපි කියනවා උවමනා කියලා. අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසා තුල පවතින අසීමිත ආශාවන් අපි කියනවා මොනවා කියලාද? උවමනා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්. දැන් මේක හැම දරුවෙක්ම දන්න කාරණයක්. කෙටියෙන් මම පොඩ්ඩක් අහපවසරයක් මතක් කළොත් දැන් ඔයා හිතන්න මෙහෙම අවශ්‍යතාවයේ මේ මම මෙතන දාන අවශ්‍යතාව. මෙතන මම දානවා ඒකට අදාළ උවමනාව. උවමනාව. දැන් බලන්න අපි අවශ්‍යතාව කියලා ගමුකෝ ආහාර කියන අවශ්‍යතාවය. ඒ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් විවිධ ක්‍රම. අපි උවමනා කියනවා. මොනවද දෙන්න වැටෙන්නේ? බත් කන්න පුළුවන් අපිට, පාන් කන්න පුළුවන්, නේද? රොටි කන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මොනවද මේ? මේ ඇවිල්ලා විවිධ ආශාව. ඒ කියන්නේ මේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා පවතින විවිධ වූ ආශාවන් නැත්තම් විවිධ ක්‍රම වලට තමයි අපි කියන්නේ උවමනා කියලා. එහෙනම් අවශ්‍යතා ඉටු කරගත හැකි විවිධ ක්‍රම. එහෙම නැත්තම් අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මිනිසා තුළ පවතින අසීමිත වූ ආශාවන් වලට අපි කියනවා මොනවා කියලාද? උවමනා කියලා. හරි. දැන් එහෙනම් එතන අපි නිර්වචනයක් ලියා ගන්න ඕන පැහැදිලිව. ලියන්න උතේ උවමනා කියන මාතෘකාව යටතේ තියෙන හිස්තැනෙන් එහෙම දාගමු. මිනිස් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුල පවතින අසීමිත ආශාවන් උවමනා වේ. නැතිනම් අවශ්‍යතාවයක් ඉටු කරගත හැකි විවිධ ආකාරයන් උවමනා වේ. හරි. නිදසුනක් දීලා තියෙනවා පුතේ බලා ගන්න පහලින්. ඇඳුම් මිනිස් අවශ්‍යතාවය. ඒක කියනවා ඒ ගවුම්, සාරි, කමිස, ටී-ෂර්ට් ආදී විවිධ ආකාර වලින් සපුරාගත හැකිය. පුද්ගල අභිරුචිය අනුව මෙම උවමනා වෙනස් වේ. ඒක හරි. පුද්ගලයාගේ කැමැත්ත අනුව උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ අවශ්‍යතා කියන ඒවා පොදු වුණාට උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් උවමනාවල ලක්ෂණයි අවශ්‍යතාවල ලක්ෂණයි ටික සංසන්දනය කරපුවාම ඔයාට මේ වෙනස පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. දැන් බලන්න පහලින් කියනවා
උවමනාවන් සම්ප්‍රදායන් සිරිත් හා සංස්කෘතිය සමග බැඳී පවතී. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? උවමනා කියනවා මේ සම්ප්‍රදායන් සිරිත් හා නැත්නම් ඒ සංස්කෘතිය මත බැඳී පවතිනවා කියන කතාව. හරි එහෙනම් අපි පාඩම කරගෙන යමු. අපි නතර කළේ පුතේ මේ උවමනා වල තියෙන ලක්ෂණ මොනවද කියන එක තමයි කතා කරන්නේ. ඒතර උවමනා වල තියෙන ප්‍රධානම ලක්ෂණය එකක් නැත්නම් අපි ලක්ෂණ හතරක් පාස් තියෙනවා. අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා. පළවෙනි ලක්ෂණය තමයි උවමනා අසීමිත වීම. අසීමිත වීම. ඒ කියන්නේ දැන් මිනිස් අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ගත්තහම උවමනා අසීමිතයි. එහෙනම් අසීමිත වෙන්නේ උවමනා මිසක් අවශ්‍යතාව නෙවෙයි. අවශ්‍යතාව ගත්තොත් සීමිතයි. හැබැයි උවමනා අසීමිතයි. ඒ කියන්නේ එක් උවමනාවක් ඉටු කරගත් පමණින් මිනිසා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ මගින් තව උවමනාවක් ඉටු කරගන්න එයා බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් අපි දුන්නොත් බඩගින්නේ ඉන්න මිනිස්සෙකුට බත් ටිකක් දුන්නයි කියලා තමාට සැටිස් වෙන්නේ නැහැ. එයා බලනවා පාන් කෑල්ල දුක් ගන්න. තව ටිකක් වෙලා ගිහපුවාම තව ඉන්දියාප ටිකුත් ගන්න. ඒ කියන්නේ තෘප්තිමත් වෙලා අවසන් වෙන්නේ. ඒකෙන්ද අපි කියනවා උවමනා කියනවා අසීමිතයි. සීමාවක් නැහැ. පැහැදිලිද? ඊළඟට තව ලක්ෂණයක් තමයි උවමනා කියනවා විවිධ වේ. විවිධ වේ. මොකද්ද මේ විවිධ වේ කියන එකෙන් අදහස් වෙන්නේ? අපි කියනවා මේ උවමනා අවශ්‍යතාව වගේ නෙවෙයි. දැන් අවශ්‍යතාව ගත්තොත් පුතේ සමාජයක් තුළ ජීවත් වෙන සෑම මිනිසෙකුගේම අවශ්‍යතා පොදුයි. ඒ කියන්නේ ආහාර, වස්ත්‍ර, වාසස්ථාන අපි හැමෝටම පොදුයි ඉටු කරගන්න අපි බලාපොරොත්තු වෙන දේවල්. හැබැයි මිනිස් උවමනා ගත්තොත් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට විවිධයි. ඒ විවිධත්වයට බලපාන විවිධ හේතු තියෙනවා. සමහරට ඒ පුජ්‍යලයාගේ වයස වෙන්න පුළුවන්, ස්ත්‍රී පුරුෂ භාවය වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ හේතු වෙන්න පුළුවන්, භූගෝලීය පීඩීම වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආගම දාම නැත්තම් ಜಾතිය අනුව වෙන්න පුළුවන්. විවිධ හේතු මත උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට විවිධ වෙනවා. ඊළඟට තව ලක්ෂණයක් තමයි උවමනා නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කළ හැකියි. ඒ කියන්නේ මිනිසාගේ සිතෙහි උවමනා අලුතෙන් බිහි කරන්න, උවමනා අලුතෙන් ජනනය කරන්න හැකියාවක් තියෙනවා. උවමනා නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රචාරණය, ඒ වගේම නවෝත්පාදන වගේ ක්‍රම තුලින් මිනිස් සිතෙහි අලුත් උවමනා නිර්මාණය කිරීමේ හැකියාවක් මිනිසා තුළ තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් සමාජය තුළ ජීවත් වන මිනිස්සුන්ට උවමනා අලුතෙන් ඇති කරන්න, බිහි කිරීමේ හැකියාවක් තියෙනවා. තව ලක්ෂණයක් තමයි උවමනා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ දැන් බලන්නකො අපි ගත්තොත් ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා අතීතයයි දැන් ගත්තහම නැත්නම් තව සුළු මොහොතකින් ගත්තහම අලුත් ආහාර වර්ග ඉදිරිපත් වෙනවා. ඒවට කැමැත්තක් ඇති වෙනවා. ඒක උවමනාවක් ජනනය වෙනවා. මේ රෙදි පිළිගත්තත් ඒ වගේ. ඉතිහාසයේ ඉඳලා අද වෙනකන් ගත්තහම වස්ත්‍ර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා ගත්තහම අසීමිත ප්‍රමාණයක් විවිධ ආකාරයේ නේ. ඒ කියන්නේ වර්ධනය වෙනවා ඉක්මනින් උවමනා. මේ අද තිබ්බ නිෂ්පාදනය නෙමෙයි හෙට වෙනකොට. තව මොහොතක් ගියාට පස්සේ නේ ක්‍රමයෙන් උවමනා වර්ධනය වෙනවා. උවමනා වර්ධනය වීමේ ශීඝ්‍රතාවයේ වැඩි අවශ්‍යතාවවලට වඩා. දැන් අවශ්‍යතා නම් හිමීට තමයි වර්ධනය වෙන්නේ. ඒ වගේ මිනිස් උවමනා ගත්තාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ස්වභාවයක් තමයි උවමනාවල තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මිනිස් උවමනා වර්ධනය වෙනවා කියලා. ආන්ගේ ලක්ෂණ ටික දැන් ලියා ගන්නයි යන්නේ අපි. හරි. පුතේ අපි ගමු පළවෙනි ලක්ෂණය යටතේ ලියන්න. නිෂ්පාදන සම්පන්න නැත්නම් මිනිස් උවමනාවල තියෙන ලක්ෂණ 1 ලියන්න. උවමනා අසීමිත වීම. උවමනා අසීමිත වීම. මොකක්ද ඒක කියන්න බලන්න. එක් උවමනා වෙන්වෙන්ව ගත් විට ඒවාට සීමාවන් තිබුණද සමස්තයක් ලෙස ගත් විට යම් දෙන ලද අවස්ථාවකදී මිනිස් උවමනා අසීමිත වේ. එමෙන්ම
යම් දෙන ලද අවස්ථාවකදී අසන්තෘප්ත වූ උවමනා රාශියක් පවතී. අසන්තෘප්ත කියන්නේ පුතා ඉටු නොවූ කියන එක. ඉටු කරගත නොවූ කියන එක තමයි අසන්තෘප්ත කියලා කියන්නේ. ඒ කියන්නේ තෘප්තිමත් කරගන්න බැරි වුවමනා විශාල ප්‍රමාණයක් මිනිස්සු ගාව තියෙනවා. හේතුව සම්පත්වල තියෙන හිඟකම ඇත්තට අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරනවා. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි මම කතා කළේ වුවමනා අසීමිතයි කියන්නේ. පාඩම් කරගන්න. දෙවෙනි ලක්ෂණය ලියන්න පුතේ අංක 2 උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට විවිධ වේ. උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට විවිධ වේ. උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට විවිධ වේ. ඒ කියන්නේ උවමනාවල විවිධත්වයක් තියෙනවා කියලා මම දැන් කියලා දුන්නා. බලන්න මේකේ අදහස මෙහෙම කියනවා. නූතන සමාජය තුළ මිනිස් උවමනා අතිශය විවිධත්වයක් විදහා පාය. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට සමාජයෙන් සමාජයට මිනිස් උවමනා වෙනස් වේ. එය සමාජ ආර්ථික තත්ත්වයන් මත තීරණය වේ. ඒ කෙරෙහි බලපාන සාධක කිහිපයකි. මම කියලා දුන්නා මෙන්න මේ හේතු මත උවමනා වෙනස් වෙන්න පුළුවන්. බලන්න මොනවද එතන ඔයා ඉගෙන ගන්න ඕනේ දේවල්. එකක් භූගෝලීය විෂමතා. ඒ කියන්නේ කාලගුණික දේශගුණික විෂමතා. දැන් උදාහරණයක් ඒක තේරෙන්නේ නැත්නම් දැන් බලන්න සීත අධික හා උෂ්ණ අධික ප්‍රදේශවල ජීවත් වන මිනිස්සු අඳින ඇඳුම් නිවාසවල ස්වභාවය වෙනස් නේද? දැන් බලන්නකෝ ඔය නුවරඑළිය පැත්තේ බදුල්ල පැත්තේ බණ්ඩාරවල පැත්තේ හදන ගෙවල් ගොඩක් මිටි. යාළුවා එහෙම මිටි ගෙවල් හදන්නේ සීතලෙන් ආරක්ෂා වෙන්න, උෂ්ණත්වය වැඩි කරගන්න. දැන් බලන්න පොළොන්නරුව අනුරාධපුර මේ පැත්තේ හදන ගෙවල් මිටිවට හැදුවොත් ඉන්න බෑ, මැරෙනවා අපිත් කියලා. ගොඩක් උසට හදන්නේ ඒ අර වාතය රඳව ගන්න, මොකද උණුසුම වැඩි නිසා. අන්න බලන්න එතන උවමනා දෙආකාරයි. අවශ්‍යතාවයේ නිවාස වුණාට වාසස්ථාන වුණාට මිනිස්සුන්ගේ උවමනා කාලගුණේ මත දේශගුණේ මත වෙනස් වෙනවා. ඊළඟට පුජ්‍යල විෂමතාවය. මොකක්ද ඒකේ කියලා තියෙන්නේ? ලිංගිකත්වය, වයස් මට්ටම වැනි වෙනස්කම්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව උවමනා වෙනස් වෙනවා. වයස් මට්ටම අනුව උවමනා වෙනස් වෙන්න පුළුවන්. අපි අඳින ඇඳුම්, කන බොන දේවල් ඒවා වෙනස් වෙන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ භාවය මත වයස් මට්ටම අනුව ඒ උවමනා එකිනෙක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ආගමික සංස්කෘතික හා සමාජීය වෙනස්කම්. දැන් බලන්න ආගමික සංස්කෘතික සමාජීය වෙනස්කම් මත උත්සව කරන විදිහ නේද? මඟුල් උත්සව, ඊළඟට මරණ ගෙවල්, ඊළඟට විවිධ ආකාර සැමරුම්, ඒවා කරන චාරිත්‍ර වාරිත්‍ර ඇඳුම් පැළඳුම් ආහාර පාන ඒ භාවිතා කරන උපකරණ ඒවා එකිනෙකට වෙනස් නේද? ඒ වෙනස් වෙන්නේ ඒ අයගේ සංස්කෘතික ලක්ෂණ ජාතිය ආගම අනුව ඒවා වෙනස්. ඒ හින්දා එයාලගේ උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න ක්‍රිස්තියානි ආගමේ ඒ කරන කටයුතු සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය උපකරණ බෞද්ධ ආගමේ හෝ වෙනත් හින්දු ආගමේ භාවිතා නොකරන. බෞද්ධ ආගමේ උත්සවවල භාවිතා කරන දේවල් සමානට කතෝලික ආගමේදී භාවිතා වෙන්නේ. ඒක සංස්කෘතිය ආගම සමාජීය තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. දේශපාලන දර්ශනීය වෙනස්කම් මත මිනිසුන්ගේ උවමනා වෙනස් වෙන්න පුළුවන්. ඒ රටේ ක්‍රියාත්මක වන දේශපාලන දර්ශන මතේ ප්‍රතිපත්ති අනුව මිනිසුන්ගේ උවමනා වෙනස් වෙන්න පුළුවන්. පුජ්‍යල අභිරුචි ඒක නම් හොඳටම තේරෙනවා. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා තියෙන රුචිකත්වයේ වෙනස්කම් තියෙනවා. ආන්ගේ අභිරුචියේ පවතින වෙනස්කම් මත මිනිසුන්ගේ උවමනාවල විවිධත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟට තුන්වෙනි ලක්ෂණය ලියන්න පුතේ. තුන්වෙනි ලක්ෂණය ලියන්න. උවමනා කාලයත් සමග ශීඝ්‍රයෙන් වර්ධනය වේ. උවමනා කාලයත් සමග ශීඝ්‍රයෙන් වර්ධනය වේ.
ඒක කියලා තියෙනවා මෙහෙම. කාලයත් සමග නව නිෂ්පාදන බිහිවීමත් සමග අලුතින් උවමනා ඇති වේ. එමෙන්ම මෙතෙක් පැවති උවමනාවන් ඊට වඩා හොඳින් ඉටු කර ගැනීමට මිනිසුන් පෙළඹේ. එනම් උවමනාවන් වෙනස් වේ. එක් උවමනාවක් ඉටු වූ පසු තවත් එකක් බිහි වේ. ඒ කියන්නේ කාලයත් එක්කලා උවමනා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා ඉගෙන ගත්තා. හතරවෙනි ලක්ෂණය ලියන්න. උවමනා නිර්මාණය කළ හැක. උවමනා නිර්මාණය කළ හැක. මම කිව්වා උවමනා නිර්මාණය කරන්න පුළුවන් ප්‍රචාරණේ, නවෝත්පාදන, නව තාක්ෂණය හොයාගත්තාම මිනිස් උවමනා නිර්මාණය කරන්න පුළුවන්. බලන්න එතන කියනවා තාක්ෂණයේ දියුණු වීම, ප්‍රචාරණය ආදිය තුලින් උවමනාවන් නිර්මාණය කළ හැකිය. නූතන තාක්ෂණයේ දියුණුවත් සමග නව නිෂ්පාදන බිහිවන අතර මේවා සමග කටයුතු කිරීම ඉතා පහසු වේ. මේ නිසා මෙවැනි දේවල් ලබා ගැනීම කෙරෙහි මිනිස් සිතෙහි ආශාවක් නැති වේ. එමෙන්ම ප්‍රචාරණය නිසාද විවිධ දේ ලබා ගැනීමට මිනිස් සිතෙහි ආශාවක් නැති කළ හැකියි. ඒ කියන්නේ මිනිසාගේ සිතෙහි ආශාවන් නිර්මාණය කරන්න පුළුවන්. උවමනා ජනනය කරන්න පුළුවන්. නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි ඒ කොටසේ මිනිස් අවශ්‍යතා හා උවමනා කියන කොටස සාකච්ඡා කරලා අවසන් වෙනවා. දැන් යන්න හදනවා පුතේ ඊළඟ ආර්ථික සංකල්පයට. ඒ තමයි නිෂ්පාදන සම්පත් කියන කොටසට යන්න හදන්නේ. බලන්න මේක ඔක්කොලාටම මම හිතන්නේ ආවරණය වෙලා නැහැ. හැමෝම දන්නේ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න. නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. මේ මාතෘකාව මෙතන ඉතාම කෙටියෙන් තමයි අපි කතා කරන්නේ. මේ ටියුට් එක ඉවරුණාට පස්සේ ඔයාලට ඊළඟ මාසේ නිෂ්පාදන සම්පත් වලට වෙනම නිබන්ධනයක් හම්බ වෙනවා. මේක ටිකක් පුළුල්ව සාකච්ඡා කරන කොටසක්. ඒකට අදාළ වෙනම නිබන්ධනයකින් අපි මේ පන්තිය තුලම ඒක සාකච්ඡා කරගෙන යනවා. හරි නිෂ්පාදන සම්පත්. අපි කියනවා මේකට production resources කියලා. production resources. නිෂ්පාදන සම්පත්. මොනවද මේ නිෂ්පාදන සම්පත් කියන්නේ? කොහොමද අපි මේවා නිර්වචනය කරන්නේ? දැන් මම පොඩි හැඳින්වීමක් කරන්න. ඉස්සල්ලා මේක පුළුල් අර්ථකථනයක් නෙවෙයි යන්නේ. අපිට ඕන ටික විතරයි මෙතන කතා කරන්නේ. මොකද ඊළඟට කතා කරන හිඟකම කියන එක විස්තර කරන්න මේ නිෂ්පාදන සම්පත් ගැන දැනගෙන ඉන්න ඕන හින්දායි කතා කරන්නේ. මේ ගැන අපි පුළුල් සාකච්ඡාවක් වෙනම කතා නැත්නම් ටියුට් එකකින් කරනවා කියලා මම දැන් කිව්වා. හරි. නිෂ්පාදන සම්පත් කියන එකේ නිර්වචනය වෙන්නේ පුතේ මෙහෙමයි. අපි කියනවා මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන් භාවිතා කරන ඕනෑම දෙයක් අපි සලකනවා නිෂ්පාදන සම්පතක් කියලා. මම ආයෙත් කිව්වා මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් ඉන්පුට්ස් ලෙස භාවිතා කරන ඵලදායීතාවෙන් යුතු. ඒ කියන්නේ නිමෝමක් බිහි කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඕනම යෙද්දයක් අපි කියනවා නිෂ්පාදන සම්පත් කියලා. ඒ කියන්නේ කෙලින්ම යෙදවුම්. මේ නිෂ්පාදන සම්පත් අපි ආර්ථික විද්‍යාවේදී ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි පුතේ මේ ආර්ථික සම්පත් කියලා කොටසක් අපි ඉගෙන ගන්නවා. ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. අනිත් එකට අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. ආර්ථික නොවන සම්පත් කියලා කොටසක් තියෙනවා. ආර්ථික නොවන සම්පත්. ඒ කියන්නේ මේ නිෂ්පාදන සම්පත් වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් කියලා. එතකොට මේ ආර්ථික සම්පත් නැවත ප්‍රභේද හතරකට අපි වෙන් කරනවා. මේ ආර්ථික සම්පත් නැවත ප්‍රභේද හතරකට වෙන් කරනවා. භූමිය, ඊළඟට ප්‍රාග්ධනය,
ඊළඟට ශ්‍රමය, ඊළඟට විවසායකත්වය, විවසායකත්වය, භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, විවසායකත්වය කියලා කොටස් හතරකට වෙන් කරනවා. මෙතනින් මේ භූමිය හා ප්‍රාග්ධනය කියන දෙක භෞතික නැත්නම් දේපල සම්පත් කියලා අපි හඳුන්වනවා. දේපල සම්පත්. දේපල සම්පත්. මේ ශ්‍රමය හා ව්‍යවසායකත්වයේ කියන දෙක මානව සම්පත් කියලා වර්ග කරනවා. මානව සම්පත් කියලා අපි වර්ග කරනවා. එතකොට මේ ආර්ථික සම්පත් කියන ඒවා තමයි අපි කොටස් හතරකට වෙන් කරන්නේ. පුතේ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියලා. ඒ භූමිය හා ප්‍රාග්ධනය කියන දෙක දීපල සම්පත් වශයෙන් වර්ග කරනවා. ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියන දෙක මානව සම්පත් කියලා වර්ග කරනවා. එතකොට මෙන්න මේ ආර්ථික සම්පත් ගැන පමණයි අපි ආර්ථික විද්‍යාවේ ගොඩාක් අවධානය යොමු කරන්නේ. නැත්නම් අවධානය යොමු කරන්නේ මේ ආර්ථික සම්පත් පිළිබඳව. ආර්ථික නොවන සම්පත් කියන්නේ ඇත්තටම අපිට අසීමිතව සැපයන, හිඟකමක් නැති, කිසිදු පිරිවැයකින් තොරව ඕනතරම් ලබා ගන්න පුළුවන්, නොමිලේ ලබා ගන්න පුළුවන් ස්වභාවික සම්පත්. අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. ඇත්තටම මෙතෙන්ද තමයි වැටෙන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන හිරු එළිය, ඊළඟට වාතය, ඊළඟට වර්ෂා ජලය නේද? ඊළඟට වායු ගෝලය වෙන්න පුළුවන්, ඕසෝන් ස්තරය, ඊළඟට තව ස්වභාවික පිහිටීම වෙන්න පුළුවන්. ඒවා අපිට පිරිවැයකින් තොරව අසීමිතව ලබා ගන්න පුළුවන් ස්වභාවික සම්පත්. ඒවා තමයි ආර්ථික නොවන සම්පත් ගැන වැටෙන්නේ. හැබැයි අපි ආර්ථික විද්‍යාවේ මේ ආර්ථික නොවන සම්පත් ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද අපිට ඇතිතරම් ආර්ථික නොවන සම්පත් ලැබෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන ආර්ථික විද්‍යාවේ මේ ආර්ථික සම්පත් වල හැසිරීම පිළිබඳව. ඒ නිසා ආර්ථික සම්පත් ගැන තමයි අපි ආර්ථික විද්‍යාව විෂය තුල වැඩි අවධානයක් යොමු කරන්නේ. මොකද මේවා තමයි සැපයුමේ හිඟකමක් තියෙන සම්පත්. පිරිවැයක් දරලා ලබා ගන්න වෙන සම්පත්. ඒ වගේම අපිට ඇතිපදමට ලබා ගන්න බැරි මිලක් ගෙවලා ලබා ගන්න සිදුවන සම්පත්. ඒ නිසා අපි ආර්ථික විද්‍යාවේ ගොඩාක්ම අවධානය යොමු කරන්නේ මෙන්න මේ ආර්ථික සම්පත් පිළිබඳවයි. පැහැදිලිද? හරි. මෙතනදී මම මේ කාරණා දෙක පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කරන්නේ නැහැ. මම අර නිෂ්පාදන සම්පත් කියන එකකට ආවහම මේ භූමිය, ශ්‍රමයේ, ප්‍රාග්ධනයේ, ව්‍යවසායකත්වයේ ගැන මේ ආර්ථික නොවන සම්පත් ගැන පුළුල් විග්‍රහයක් ඉදිරියේදී කරනවා. දැනට අපිට මේ කොටසේදී වැදගත් වෙන්නේ පුතේ මේ ආර්ථික සම්පත්වල තියෙන ලක්ෂණ මොනවද කියන එක ඉගෙන ගන්න එක විතරයි. ප්‍රධාන වශයෙන් මේ ආර්ථික සම්පත්වල ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි මේවා සීමිත වීම. සීමිතයි. එහෙම නැත්නම් හිඟවීම. අනිත් එක තමයි මේ වගේ විකල්ප භාවිත පැවතීම. විකල්ප භාවිත පැවතීම. මේ ආර්ථික සම්පත්වල තියෙන ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි එකක් උවමනාවලට සාපේක්ෂව බලපුවාම සැපයීමේ සීමිත බවක් තියෙනවා. හිඟකමක් තියෙනවා. ඒ වගේම තමයි මේවා එකිනෙකට වෙනස් ප්‍රයෝජන ගණනාවක් සඳහා යොදා ගන්න පුළුවන්. විකල්ප භාවිතයන් ගණනාවකට මේ ආර්ථික සම්පත් භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේ ආර්ථික සම්පත් වල තියෙන ප්‍රධානම ලක්ෂණ දෙක. ඒ දෙක තමයි අපිට අර හිඟකමට වැදගත් වෙන්නේ. මේකයි අපි එතන සාකච්ඡාවේදී මේ කොටස් දෙක පිළිබඳ විතරක් අවධානය යොමු කරන්නේ. හරිනේ? රයිට් අපි නෝට් එකක් දාගමු උතන උතේ. නිෂ්පාදන සම්පත් ඇලයිරක් දීලා තියෙනවා ආර්ථික සම්පත් කියලා. එයා ගැන විතරයි මෙතන අපි කතා කරන්නේ. ලියන්න කොහොමද? අපි ලියමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන්
භාවිතා කළ හැකි භාවිතා කළ හැකි භාවිතා කළ හැකි ඵලදායීතාවයෙන් යුතු ඵලදායීතාවයෙන් යුතු ඕනෑම දෙයක් නිෂ්පාදන සම්පත් වේ ඵලදායීතාවයෙන් යුතු ඕනෑම දෙයක් නිෂ්පාදන සම්පත් වේ. ඒක කියනවා පහලින් නිෂ්පාදන සම්පත්වල මූලික ලක්ෂණ කියලා. හරිද? ඒකේ පළවෙනි එක ලියා ගන්න පුතේ. පළවෙනි ලක්ෂණය ලියන්න. ඒකේ නිෂ්පාදන සම්පත්වල මූලික ලක්ෂණ කියන එකේ පොඩ්ඩක් වරහණක් ඇතුලේ මෙහෙම ලියලා ඉන්න. ආර්ථික සම්පත්වල ලක්ෂණ කියලා. ආර්ථික සම්පත්වල ලක්ෂණ. දැන් අපි ආර්ථික සම්පත් ගැන තමයි මෙතන කතා කරන්නේ. ලියන්නේ උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් පැවතීම. උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් පැවතීම. ඒ කියන්නේ සැපයුමේ හිඟකමක් තියනවා කියන කාරණය. ඉතින් මේ මීටින් එකේ අනාතුර ඔයාගේ ලින්ක් එක කට් වුණොත් නැවත අර එවලා තියෙන අවසානට එවලා තියෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. ඒකට ආයේ ඔයා ජොයින් වෙනවා මීටින් එකට. හරි. ඒකේ බලන්නකො විස්තරේ තියෙනවා කවර සමාජයක වුවද දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමෙහිලා යොදාගත හැකි ආර්ථික සම්පත් සම්භාරය සීමා සහිත වේ. මේ নিরপেক্ষ තත්ත්වයේ ඥාන ඒක පොඩ්ඩක් වැරදි. ඒ নিরপেক্ষ කියන වචනේ කපලා ලියන්න පුතේ සාපේක්ෂ තත්ත්වයකින්. ඒ කියන්නේ උවමනා සීමිත වෙන්නේ මේ සම්පත් සීමිත වෙන්නේ උවමනාවන්ට සාපේක්ෂව. নিরপেক্ষ තත්ත්වයක් නෙමෙයි සාපේක්ෂ තත්ත්වයකින්. හරි. දෙවෙනි කාරණේ ලියාගන්න මොකද්ද මම කිව්වේ මේ විකල්ප භාවිත පැවතීම කියන්නේ. ඒක අපි මෙහෙම ලියමු. සම්පත්වල විකල්ප භාවිතයන් කිහිපයක් පැවතීම. සම්පත්වල විකල්ප භාවිත කිහිපයක් පැවතීම. ඒකේ අදහස් වෙන්නේ පුතා එකම සම්පතේ ප්‍රයෝජන රාශියක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් අක්කර එකක ඉඩමක් තියෙනවා. හිඟ සම්පතක්. ඒක පුතා V වගාවට විතරක් නෙමෙයි උදා ගන්න පුළුවන්. අපිට ඕන නම් මිරිස් වගා කරන්න පුළුවන්. ලූණු වගා කරන්න පුළුවන්. නැත්තම් දුම්කල වගා කරන්න පුළුවන්. එහෙම නැත්තම් කොටස් කරලා විකුණන්න පුළුවන්. මේ විදිහට විකල්ප භාවිත රාශියක් තියෙනවා. ඒ වගේම දැන් තව උදාහරණයක් ගත්තොත් දැන් ඔයා හිතන අද උදේ 8 ඉඳලා 5 දක්වා මගේ ශ්‍රමේ එකම එක වැඩයි තියෙන මේ ඔයාලට උගන්වන එක විතරද බලන්නේ මට ඕන නම් වෙන කොහේ හරි ගිහලා රැකියාවක් කරන්න. කාට හරි නැත්නම් මොකක් හරි කම්කරු වෘත්තියක් කරන්න. නේ? ඒ කියන්නේ අඩුතරමේ නිදා ගන්න හරි. බලන්න විකල්ප භාවිතයන් රාශියක් තියෙනවා. ඊග සම්පතේ විකල්ප ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ සම්පත්වල තියෙන ලක්ෂණයක් තමයි එකම භාවිතයක් සඳහා නෙවෙයි එකිනෙකට වෙනස් වූ ප්‍රයෝජන කීපයක් සඳහා මේ හිඟ සම්පත අපිට භාවිතා කරන්න පුළුවන්. හරි බලන්න මේකේ විස්තරේ කිසියම් සම්පතකින් ලද හැකි ප්‍රයෝජනය එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් සම්පත් විවිධ කාර්යයන් සඳහා මාරු කළ හැකි බවත් මින් අදහස් වේ. එනම් විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිත කළ හැකි බවයි. උදාහරණ යම් භූමියක් ගත් විට ඒ ගොවිතැන් කිරීමට හෝ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පතලක් කැණීමට හෝ යොදාගත හැකි වේ.
අන්න ඒ ඉඩමේ විකල්ප භාවිත කීපයක් දීලා තියෙනවා. හොඳයි. මම පොඩි ප්‍රශ්නයක් දීලා තියෙනවා මේ 2005 ඉනවල අහලා තියෙන ප්‍රශ්නයක්. පහත සඳහන් දෑ අතරින් හිඟ සම්පතක් වන්නේ කුමක්ද? බලමු ඔයාට මේක කරන්න පුළුවන් කියලා මොනවද මේකට උත්තරේ? මේ දීලා තියෙන සම්පත් අතරින් හිඟ සම්පත් කියන්නේ මොනවද? ගල් අඟුරු ඒකත් හිඟ සම්පත. පුහුණු ශ්‍රමය ඒකත් හිඟ සම්පතක්. කාලය ඒකත් හිඟ සම්පතක්. එහෙනම් ඉහත සඳහන් සියල්ලම කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ. නේද? මොකද සියලු සම්පත් උතර දීලා තියෙනවා හිඟ සම්පත් කියලා. හරියටම ඔන්න පුතේ ඊළඟ ඒ මූලික ආර්ථික සංකල්පය තමයි අපි අවසාන කරේ නිෂ්පාදන සම්පත් කියන එකේ. දැන් එන්න හදන සංකල්පය තමයි ඔයාට මේ කොටසේ අපි ඉගෙන ගන්න වැදගත්ම ආර්ථික සංකල්පය. මම ගිය සතියේ වීඩියෝ එකේදී යම් මට්ටමක් ඔයාට මේක කියලා දුන්නා. නමුත් මම පුළුල්ව මම කිව්වා මේ ටියුට් එකක් දෙනවා ඔයාට ඒක නෝට් එකක් කරහා අහපව් මේ කතාව කියලා දෙනවා කියලා කිව්වා. මොකක්ද අපි යන්න හදන මාතෘකාව? ඒ තමයි පුතා හිඟකම. මේ බලන්න ගිය සතියේත් මම මේක කියලා දුන්නා. මේක හරිය වටින සංකල්පයක්. හිඟකම. ආර්ථික විද්‍යාවේ වැදගත්ම ආර්ථික සංකල්පය තමයි හිඟකම. ස්කෑසිටි කියන එක. මොකක්ද හිඟකම කියන්නේ? දැන් බලන්න අපි මෙන්න මෙහෙම දෙයක් ඉගෙන ගත්තා. සම්පත් සහ මිනිස් උවමනා ගත්තාම මේ දෙන්නගේ තියෙන ස්වභාවය මොකක්ද? ඉතින් මිනිස්සුන්ගේ උවමනා අපි කියව අසීමිතයි. කිසිම සීමාවක් නැහැ. කෙලවර වෙන්නේ නැහැ. අසීමිතයි. මේ අසීමිත උවමනා ඉටු කරගන්න තියෙන සම්පත් සම්භාරය ඇත්තට මොකද වෙන්නේ අපි කියන්නේ? සීමිතයි. සීමිත වෙයි. දැන් බලන්න අසීමිත උවමනා සීමිත සම්පත් මගේ ඉටු කරගන්න යනකොට ගැටලුවක් මතුවේ. සම්පත් පිළිබඳ. ආන්ගේ ගැටලුව තමයි පුතා මේ හිඟකම කියලා කියන්නේ. එහෙම මෙන්න මේ ගැටලුව තමයි හිඟකම. ඒ කියන්නේ එහෙනම් මොකක්ද හිඟකම කියන එකේ සාමාන්‍ය අර්ථකථනය වෙන්නේ? සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව එකී සමාජයේ සතුව පවත්නා සම්පත් සම්භාරය සීමිත වන තත්ත්වයට අපි කියනවා හිඟකම. ඔන්න මම ආයෙ කියනවා බලන්න. අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සම්භාරය සීමිත වන තත්ත්වයට අපි කියනවා හිඟකම කියලා. එහෙමත් නැත්නම් අපි මෙහෙම කියන්න පුළුවන් සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනා ඉටු කර ගැනීම සඳහා ඒ සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවන තත්වයට තමයි හිඟකම කියලා කියන්නේ. ඉතින් ඔයාගේ මීටින් එක කැන්සල් වුණොත් අහපව් අර එවලා තියෙන ලින්ක් එක මත ක්ලික් කරලා ඉන්න. මම ඔන්න ආයෙසරයක් කිව්වා ඔයාලට. හිඟකම කියන එක නිර්වචනය කරද්දී පුතා ඒ විදිය සරල නිර්වචනයක් දුන්නට මේ හිඟකම කියන සංකල්පය තුල අන්තර්ගත වන ප්‍රධාන ආර්ථික කාරණා හතරක් තියෙනවා. ආන්ගේ කරුණු හතර පිළිබඳ ඔයා දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕනේ. අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕනේ හිඟකමත් එක්ක සම්බන්ධ වෙන හිඟකම හා බැඳුණු ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ඒ මොනවද කියලා අනිවාර්යෙන් අහන්න. ඒ හතර තමයි මම ඊළඟට විස්තර කරන්න යන්නේ. ඊට කලින් අපි හිඟකමට නිර්වචනයක් දාගෙන ඉන්නවා. බලා ගන්න මෙතන හිඟකම කියන එක යටතේ කියන්න පුතේ පොඩි නිර්වචනයක්. අපි දෙන්නේ ඕනෑම සමාජයක් තුළ ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව
එකී සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිත වන තත්වය හිඟකම වේ. හරි. එතන පහලින් කියනවා මෙම ප්‍රශ්නය පැන නගින්නේ යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීමත් එකී උවමනා සපුරාගත හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ලබාගත හැකි සම්පත් සම්භාරයේ සීමිත වීමක් නිසාය. ඒ කියන්නේ මෙන්න මේ හේතු දෙක තමයි හිඟකමට හේතු වෙන්නේ. උවමනා අසීමිත වීමයි සම්පත් සීමිත වීම. මේ දෙක එකවර තියෙද්දි තමයි හිඟකම කියන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. එහෙනම් හිඟකමක් ඇති වෙන්න බලපාන හේතු දෙකකි කියලා අහුවොත් මොනවද අපි මේ හේතු දෙක කියන්නේ? ලියන්න පළවෙනි හේතුව සමාජයක් තුල පවතින සම්පත් සම්භාරය. සමාජයක් තුල පවතින සම්පත් සම්භාරය සීමිත වීම. සමාජයක් තුල පවතින සම්පත් සම්භාරයේ සීමිත වීම. දෙවෙනි හේතුව ලියන්න. සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. ඔන්න ඔය හේතු දෙක තමයි පුතේ හිඟකමට බලපාන හේතු දෙක වෙන්නේ. හරි. පහලින් කියනවා තවදුරටත් මේ. ඉහත ලක්ෂණ දෙක සෑම සමාජයක් සම්බන්ධයෙන්ම දක්නට ලැබෙන නිසා හිඟකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදුවේ. සෑම ආර්ථික ප්‍රශ්නයක්ම හිඟකමෙන් ජනිත වන නිසා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය වන්නේද හිඟකමයි. අපි තව සුළු මොහොතකින් කියලා දෙනවා. මේ හිඟකම කියන එක මත තමයි මූලික ආර්ථික ප්‍රශ්න කියලා જાතියක් ඇති වෙන්නේ. ඒ නිසා ආර්ථිකයක කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය කියලා හඳුනගන්නේ සම්පත් හිඟකම. right. බලන්න පුතේ ආර්ථික විද්‍යාවේ හිඟකම පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු. මම කිව්වා ප්‍රධාන වශයෙන් කාරණා 4ක් පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. මොනවද ඒ කාරණා 4 බලන්න. ඉස්සෙල්ලා අපි කතා කරලා ඉමු මොනවද ඒ කරුණු 4. හිඟකම පිළිබඳ අවධානය යොමු කළ යුතු කරුණු නැත්තම් සැලකිල්ලට ගන්න ඕන කාරණා. පළවෙනිම කරුණ තමයි හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් වන බව. මොකද්ද මේ කියන්නේ? හිඟකම කියන්නේ සාපේක්ෂ දෙයක්. සාපේක්ෂයි කියන්නේ දැන් එකිනෙකට සංසන්දනාත්මකව බලනවා කියන එක සාපේක්ෂ කියන්නේ. දැන් හිඟකමේදී කවුරු අතරද සංසන්දනයක් සිද්ධ වෙන්නේ? මිනිස් උවමනා හා සම්පත් අතර තමයි සංසන්දනය වෙන්නේ. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව තමයි සම්පත් සම්භාරයේ සීමිත වෙන්නේ. ඒකයි මේක සාපේක්ෂ සංකල්පයක් කියන්නේ. සම්පත් හැම වෙලෙම සීමිත නැත්නම් හිඟ නැහැ. උවමනා අසීමිත වෙද්දි තමයි තියෙන සම්පත් හිඟ වෙන්නේ. දැන් උදාහරණයක් මම ගත්තොත් දැන් ඔයාලට දෙනවා මම රුපියල් 1000ක මුදල කෑම එකක් ගන්න කියලා. එතකොට මේ රුපියල් 1000 මුදල හිඟ සම්පතක් වෙනවද? නෑ. හේතුව ඒකේ තියෙන එකම ප්‍රයෝජනය කෑම එකක් ගන්න එක විතරයි මේ මොහොතේ. රුපියල් 1000ට කෑම එකක් ගන්න පුළුවන්. එහෙනම් එතනින් රුපියල් 1000 හිඟ සම්පතක් වෙන්නේ නැහැ.
හැබැයි මම ඔයාට කිව්වොත් රුපියල් 1000 වියදම් කරලා ඔයා කැමති දෙයක් කරන්න කිව්වොත් ආන් එතනදී රුපියල් 1000 කියන්නේ හිඟ සම්පතක්. එයි එතන පුතා රුපියල් 1000 එක ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි විකල්ප භාවිත ගණනාවක් සඳහා එකවර යොදා ගන්න පුළුවන්. සමහරට කෑම එකක් ගන්න, ඇඳුමක් ගන්න, සපත්තු කුට්ටමක් ගන්න. නේද? ඒ කියන්නේ විකල්ප ප්‍රයෝජන ගණනාවක් පවතින හින්දා අපි කියනවා හිඟකම කියන එක සාපේක්ෂ සංකල්පයක්. උවමනා අසීමිත වන තරමට තමයි සම්පත් සීමිත වෙන්නේ. අසීමිත උවමනා එක්ක සංසන්දනය කරද්දී තමයි සම්පත් වලට සීමිත බවක් තියෙන්නේ. එතකොට තමයි හිඟකම කියලා එකක් ඇති වෙන්නේ. ඒ නිසා මේක නිරපේක්ෂව ගන්න බෑ සාපේක්ෂ සංකල්පයක්. සම්පත් වෙන වෙනම ගත්තාම ඒවට හිඟකමක් නෑ ඇත්තටම. හැම වෙලේම සම්පත් නිරපේක්ෂව ගත්තාම වෙන්වෙන් වශයෙන් ගත්තාම ඒවා හිඟයි කියන්න බෑ. දැන් ඔයාට අක්කරයක ඉඩමක් තියෙනවා. ගියක් හදන එක විතරයි නම් කරන්නේ. එතනදී අක්කරේ ඉඩම හිඟ සම්පතක් නෙමෙයි. හැබැයි මේ අක්කරේ ඉඩම විකල්ප ගණනාවක් සඳහා යොදා ගන්න යනවා. ඒ විකල්ප භාවිත විශාල වෙන තරමට ඒ අක්කරේ ඉඩම හිඟ සම්පතක් වෙනවා. එහෙනම් ඔයා ඉගෙන ගන්න ඕන පළවෙනි දේ තමයි හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. උවමනා අසීමිත වීමට සාපේක්ෂව තමයි පවත්නා සම්පත් සම්භාරය සීමිත වෙන්නේ. ඒ නිසා මේ හිඟකම නිරපේක්ෂව ගන්න සංකල්පයක් නෙවෙයි සාපේක්ෂ සංකල්පයක් කියන එක වටහා ගන්න ඕන. තමයි ඉගෙන ගත්ත පුතේ හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කියන එක. ඒඳ ලියාගන්න එතන ආර්ථික විද්‍යාවේ හිඟකම පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු කියන එකේ ටියුට් එකේ පිටු අංක 6 පළවෙනි කාරණේ යටතේ ලියන්න පුතේ හිඟකම යන්න සාපේක්ෂ සංකල්පයක් වන බව. හිඟකම යන්න සාපේක්ෂ සංකල්පයක් වන බව. හරි? right. එතන බලාගන්න එතන කියන දේ පහලින් හිඟකම නිර්වචනයේදී වඩා තීරණාත්මක සංකල්පය වන්නේ උවමනාවන්ය. කිසියම් දෙන ලද සම්පත් සම්භාරයක් හිඟකමක් ඇති කරයිද යන්න තීරණය කරන්නේ එමගින් සමාජය අපේක්ෂා කරන උවමනා ප්‍රමාණය මතය. එබැවින් ආර්ථික විද්‍යාවේ හිඟකම නිර්වචනය කළ යුත්තේ සාපේක්ෂ අර්ථයකින්. ආන් එක තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් හිඟද නැද්ද කියන එක තීරණය වෙන්නේ පුතා සම්පත්වල උවමනා සීමිතද අසීමිතද කියන කාරණේ මත. ඒ කියන්නේ සම්පත්වල උවමනා සීමිත නැත්නම් උවමනා වැඩි වෙන තරමට හිඟකම කියන ප්‍රශ්නය තීව්‍ර වෙනවා. ඒ කියන්නේ උවමනා අසීමිත වෙන තරමට තමයි සම්පත් සීමිත වෙන්නේ. ඒකයි ඒක සාපේක්ෂයි කියලා කියන්නේ. හරි. දෙවෙනි කාරණේ ඔය ධනවත් කියන එක ඉස්සරහින් දෙක වැදිලා තියෙන ඊට උඩින් අංක දෙක දාන්න අර මැද තියෙන හිස්තන වගේ හරි. එතන ලියන්න දෙවෙනි ලක්ෂණේ ලියන්න පුතේ මෙහෙම. දෙවෙනි ලක්ෂණේ ලියන්න හිඟකම විශ්ව සාධාරණ ගැටලුවක් බව. විශ්ව සාධාරණ ගැටලුවක් වන බව. විශ්ව සාධාරණ ගැටලුවක් වන බව. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? විශ්ව සාධාරණයි කියන එකේ අර්ථය වෙන්නේ පුතා හිඟකම කියන එක ලෝකයේ සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයක් කියන එක. සෑම ආර්ථිකයකම ජීවත් වන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. හැම සමාජයකම තියෙන සම්පත් සම්භාරයේ සීමිතයි නිසා හිඟකම කියන එක හැමෝටම පොදුයි. විශ්ව සාධාරණ ගැටලුවක්. ඒ කියන්නේ දුප්පත්ද පොහොසත්ද සම්වර්ධනයේ වෙමින් පවතිනවාද සම්වර්ධිතද ඒ කිසිම ආකාරයක ભેදයකින් තොරව හැම සමාජයකටම හිඟකම පොදු සංකල්පයක්.
ඒ කියන්නේ මේක මේ දුප්පත්ද පොහොසත්ද සම්මර්ධිතද සම්මර්ධනය වෙමින් පවතිනවාද කියන එක මත වෙනස් වෙන්නේ. හේතුව හිඟකම කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බව. සම්වර්ධිත වේවා සම්වර්ධනය වෙමින් පවතින රටක් වේවා එහෙම නැත්නම් දුප්පත් වේවා පොහොසත් වේවා කුමන ආර්ථිකයක වුණත් ජීවත් වෙන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න රට සතු සම්පත් සම්භාරයේ සීමිතයි. ඒ නිසා සෑම සමාජයකටම හිඟකම පිළිබඳ ප්‍රශ්නයට පොදුවේ මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා අපි කියනවා හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ගැටලුව. සමස්ත ලෝකයේ සෑම සමාජයකටම මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලුව. දැන් බලන්න මේකේ විස්තරය දීලා තියෙනවා. එතන ලියන්න ලියවල උතේ ඕගිලුව අපි හිඟකම යන විශ්ව සාධාරණ ගැටලුවක් වන බව කියලා අංක 2 දාලා ලියවනම් බලන්න මේ යටතේ කියන දේ. ධනවත් සංවර්ධිත රටවල් මෙන්න දිලිඳු සම්වර්ධනයේ වෙමින් පවතින රටවල්ද එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දෙයි. වෙන්වෙන් වශයෙන් බලන කල දිලිඳු රටවලට වඩා ධනවත් රටවල ඒක පුජ්‍යල සම්පත් බහුල වුවත් එම රටවල පවා මිනිස් අවශ්‍යතා සමග බැලූ විට සම්පත් ප්‍රමාණවත් නැත. හිඟකමක් නොමැති සමාජයක කිසිදු ආර්ථිකයක නැත්නම් කිසිදු ආර්ථික භාණ්ඩයක් තිබිය නොහැකියි. ඒ කියන්නේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ ගැන අපි ඉගෙන ගන්නවා. ආර්ථික භාණ්ඩ කියන්නේ පුතා සීමිත සැපයීමක් තියෙන මිලක් ගෙවලා ලබා ගන්න වෙන භාණ්ඩ. දැන් අපි මේ පරිභෝජනය කරන බහුතරයක් දේවල් ආර්ථික භාණ්ඩ. ඒ ආර්ථික භාණ්ඩ තියෙන්නේ හිඟකමක් තියෙන හින්දා. දැන් ආර්ථික නොවන භාණ්ඩ කියනවා හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ දේවල්. ඒ වගේ කිසිම සීමිත සැපේම නැත්නම් අසීමිත බවක් ඒ වගේ තියෙනවා. ඉතින් ඇත්තටම හිඟකමක් නැති සමාජයක නම් හැම දෙයක්ම අපිට අසීමිතව ලැබෙන්න ඕනේ. නමුත් ලෝකයේ කිසිම රටක සියලු දේ අසීමිතව ලැබෙන්නේ නැහැ. නේද? සියලු දේ නොමිලේ ලැබෙන්නේ. සියලු දේ පිළිවෙලකින් තොරව ලබා ගන්න බැහැ. ඒ කියන්නේ හැම සමාජයකම හිඟකමක් තියෙනවා කියන එක තමයි අදහස් වෙන්නේ. අර ඊළඟට කියනවා එවැනි සමාජයක සෑම භාණ්ඩයක්ම ශූන්‍ය මිලකදී අපරිමිතව සැපේ. එහෙත් එබඳු තත්වයක් පවතින්නේ සැපයුමක් පවතින විටදී හිරු එළිය වාතයේ වැනි ආර්ථික නොවන භාණ්ඩ සඳහා පමණි. මේවා උවමනාවන්ට සාපේක්ෂව බලන කල සාමාන්‍යයෙන් හිඟ නොවේ. ඒ කියන්නේ අර ආර්ථික නොවන සම්පත්තෝ භාණ්ඩ විතරයි හිඟකමක් දක්නට නොලැබෙන්නේ. එවැනි දේ තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. දැන් අපි ගොඩක්ම තියෙන්නේ හිඟකමක් තියෙන අවස්ථා තමයි. හරි? රයිට්. ඊළඟ තුන්වෙනි ලක්ෂණය. මේකත් ගොඩක් වටිනවා මේ ටික පාඩම් කරන්න ඕනේ. හිඟකම යනු දිලිඳුකම නොවන බව. දිලිඳුකම නොවන බව. මොකද්ද මේ කියන්නේ? දැන් මෙතනින් අදහස් කරන්න උත්සාහ කරන්නේ දුප්පත්කමයි හිඟකමයි කියන්නේ ප්‍රශ්න දෙකක්. දිලිඳුකම හිඟකමට සමාන නැහැ. ඒක මේ මෙතනිමුත් ඔයාලට වක්‍රාකාරයෙන් කියවලා තියෙන මොකක්ද? එයාට මම කිව්වා දුප්පත්ද පොහොසත්ද ගැටලුවකින් තොරව හිඟකම විශ්ව සාධාරණ ගැටලුවක්. නම් පොහොසත් රටවලටත් හිඟකම පොදුයි. එහෙනම් දුප්පත්කම වෙන්න බෑනේ හිඟකම කියන්නේ. මොකද පොහොසත් රටවල දුප්පත්කම නෑ. අන්න එතනින්ම තේරෙන්න ඕන දිලිඳුකමයි හිඟකමයි කියන්නේ සංකල්ප දෙකක්. ඇත්තටම දුප්පත්කම කියන්නේ මොකක්ද? දිලිඳුකම කියන්නේ මොකක්ද? දිලිඳුකම කියලා කියන්නේ පුතේ අපි කියනවා සමාජයක් තුළ ජීවත් වන කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකට තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න ප්‍රමාණවත් ආදායමක්. එහෙම නැත්නම් මූලික අවශ්‍යතාවයන්වත් තෘප්තිමත් කරගන්න ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණය. පරිභෝජනය කිරීමේ අවස්ථාව අහිමි වෙලා නම් ඒ පිරිසට අපි කියනවා දිලිඳෝ කියලා. දුප්පත්තු කියලා කියනවා. ඒ කියන්නේ දුප්පත්කම කියන්නේ ඒ වගේ දෙයක්. මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්නවත් ප්‍රමාණවත් සම්පත් පරිභෝජනයක් කරන්න බැයි නම්
අන්න ඒ අයට අපි කියනවා දුප්පත්තු කියලා. දිලින්දු කියලා සලකන්නේ. හැබැයි හිඟකම කියන්නේ එහෙම එකක් නෙමෙයි. මොකක්ද හිඟකමෙන් කියන්නේ? හිඟකමෙන් කියන්නේ පුතේ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒක දුප්පත් මිනිස්සුන්ටයි පොහොසත් මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම පොදු ප්‍රශ්නයක්. දැන් බලන්න දුප්පත් මිනිස්සු අපි කියනවා අවශ්‍ය උවමනා අසීමිතයි. එයාලටත් තියෙන සම්පත් ප්‍රමාණය අතිශය සීමිතයි. පොහොසත් මිනිස්සු ගත්තත් එයාලගේ තියෙන අසීමිත උවමනාවන්ට සාපේක්ෂව එයාලා සතු සම්පත් සම්භාරයක් අසීමිතව නේ. එයාටත් තියෙන සීමිත සම්පත් ප්‍රමාණය. ඒ හින්දා අපි කියනවා දිලිඳුකම කියන එකයි හිඟකම කියන එකයි පැහැදිලිව සංකල්ප දෙකක්. පැහැදිලිව අර්ථකථනයන් දෙකක්. ඒක වටහා ගන්න කියන එක තමයි මම මේ කියලා දුන්නේ. හරිනේ? right. අපි යමු පුතේ ඊළඟ කාරණේ. එතන ලියා ගන්න තුන්වෙනි එක හිඟකම යන්න දිලිඳුකම නොවන බව. තුන්වෙනි කාරණේ ලියන්න හිඟකම යන්න දිලිඳුකම නොවන බව. දිලිඳුකම නොවන බව. හරි බලාගන්න පහලින් කියනවා හිඟකම යන්නෙන් අදහස් කරන්නේ දිලිඳුකම නොවේ. දිලිඳු පුජ්‍යලයන් මෙන්ම ධනවත් පුජ්‍යලයන්ද හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි. උදාහරණ ලොව ධනවත්ම පුජ්‍යලයාට පවා දිනකට පරිභෝජනය කිරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ උපරිම වශයෙන් පැය 24ක් පමණයි. එයි මම මේ උදාහරණේ දාලා තියෙන්නේ. දැන් ලොව ධනවත්ම පුජ්‍යලයා කියන්නේ දුප්පතෙක් නෙවෙයි. එයා පොහොසතා. ඒකට එයාට කාලේ හිඟයි. එයාට දවසකට පරිභෝජනය කරන්න තියෙන උපරිම කාලේ පැය 24යි. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාට කාලය කියන්නේ හිඟ සම්පතක් කියලා ඒවයි කියලා දුන්නා. හරි. එහෙනම් හතරවෙනි ලක්ෂණය, හරි වැදගත් ලක්ෂණය ලියා ගන්න හතරවෙනි එක අපි ලියමු. හිඟකම නිසා තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව. හිඟකම නිසා තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දැන් බලන්න මම උදාහරණයක් අනුව ඔයාලට මම මේ කාරණේ කියලා දුන්නොත් මොකද්ද පුතා තේරීමක් කියලා කියන්නේ? අපි තේරීම කියලා කියන්නේ මොකද්ද? හොඳට තේරුම් ගන්න. තේරීම කියලා කියන්නේ පුතේ අපි කියනවා මේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත කීපයක් අතරින් එක විකල්පයක් තෝරා ගැනීම තමයි තේරීම කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ. විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීම. ඇයි අපිට තේරීමක් කරන්න වෙන්නේ? තේරීමක් කරන්න වෙන්න බලපාන හේතු දෙකයි. එකක් හිඟකම, අනිත් එක විකල්ප භාවිත පැවතීම. දැන් හරියට මෙන්න මේ වගේ. රුපියල් 1000ක් ඔයාලට මන් දෙනවා. මේ තමයි හිඟ සම්පත. මේකේ විකල්ප අවස්ථා තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. එකක් ඇඳුමක් ගන්න එක. දෙක සපත්තු කුට්ටමක් ගන්න එක. තුන විනෝද චාරිකාවක් යන එක. දැන් ඔයාට මේ රුපියල් 1000 කියන හිඟ සම්පතේ විකල්ප ප්‍රයෝජන තුනක් තියෙන අවස්ථාවක් මේ දුන්නේ. මේකෙන් මේ අවස්ථා තුනම තෘප්තිමත් කරන්න පුළුවන් ඔයාට. මේ රුපියල් 1000 වියදම් කරලා ඇඳුම ගත්තාම සපත්තු ගන්න හම් වෙන්නේ නැහැ, විනෝද චාරිකාව යන්න හම් වෙන්නේ නැහැ. එක්ක විනෝද චාරිකාව ගියොත් සපත්තු ගන්නත් බෑ, ඇඳුම ගන්නත් බෑ. දැන් බලන්න මේ 1000 කියන හිඟ සම්පතේ විකල්ප පවතින අවස්ථාවල අපිට සිදුවනවා නේද පුතේ තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න.
එහෙනම් තේරීමක් කරන්න වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි හිඟකම කියන්නේ. හිඟකමක් නොතිබුණා නම් අපිට තෝරන්න දෙයක් නැහැ. හැම විකල්පයක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. දැන් බලන්න හිරු එළිය. අසීමිත සැපීමක් තියෙන කිසිම හිඟකමක් නැහැ. අපිට එකවර උස්ම මේ නැත්තම් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් රෙදි වේලන්න වී වේලන්න නේද? ඊළඟ සූර්ය කෝසහරහා විදුලිය නිෂ්පාදනය කරන්න ආහාර නිෂ්පාදනයට සාකවල වර්ධනයට බලන්න මේ හිරු එළියේ විකල්ප භාවිත විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි අපි රෙදි වේලුවා කියලා මිරිස් වේලන එක නවත්තනවා. නේ? එහෙම අපි එකිනෙක විකල්ප අතර තේරීමක් කරන්න වෙනවද අපිට? නේ. අපිට කිසිම තේරීමක් කරන්න වෙන්නේ නැත්තේ ඇයි? හිරු එළිය අසීමිත සැපයුමක් තියෙන හිඟකමක් නොමැති සම්පතක් නිසා. අන්න බලන්න හිඟකමක් නොමැති වුණොත් තේරීමක් කරන්න වෙන්නේ. හැබැයි හිඟකමක් තියෙන වෙලාවක තේරීමක් කරන්න වෙනවා. දැන් මේ තේරීම කරන්න වෙන හින්දා අපි හිඟකම ආර්ථික විද්‍යාවේ එන කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය කියලා හඳුන්වනවා. එයි මේකට අපි කියන්නේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය කියලා. ඒකට හේතුව තමයි පුතා ඕනම සමාජයක් ප්‍රධාන වශයෙන් තේරීම් තුනකට මුහුණ දෙනවා. මම ඊළඟ ආර්ථික සංකල්පයේදී මේක විස්තර කරනවා. ඒ තමයි කුමක් කොපමණ නිපදවනවා. මේ පළවෙනි තේරීම. කුමක් කොපමණ නිපදවනවාද? මේක තමයි පළවෙනි තේරීම. දෙවෙනි තේරීම කෙසේ නිපදවනවාද? තුන්වෙනි එක කා සඳහා නිපදවනවාද? මේ බලන්න ඕනෑම ආර්ථිකයක් ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දෙනවා. කුමක් කොපමණ නිපදවනවාද? කෙසේ නිපදවනවාද? කා සඳහා නිපදවනවාද කියන ප්‍රශ්න තුනට. ඇයි මේ ප්‍රශ්න තුනට මුහුණ දෙන්න වෙන්නේ? හිඟකමක් තියෙන හින්දා. මේ ප්‍රශ්න තුන අපි හඳුන්වනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මේවට කියනවා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා කියනවා. මේවා තමයි අපි කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න. එහෙනම් සමාජයක් මූලික ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ හිඟකම නිසානේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය වෙන්නේ හිඟකම. මූලික ආර්ථික ප්‍රශ්න නෙවෙයි ප්‍රධානම ප්‍රශ්නේ හිඟකම. හිඟකමක් නැති වුණා නම් තෝරන්න ඕනේ නැහැ. තෝරන්න ඕනේ නැත්තම් මූලික ආර්ථික ප්‍රශ්න පැන නගින්නේ නැහැ. හිඟකමක් තියෙන හින්දානේ තෝරන්න වෙන්නේ. තෝරනකොට තමයි මූලික ආර්ථික ප්‍රශ්න පැන නගින්නේ. ඒ නිසා ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද? හිඟකම. හරි? බලාගන්න ඒක අපි ලියාගමු ඒ තේරීම අපි ලිව්වම් හතරවෙනි මාතෘකාවේ. ඒ අර්ථය තියෙන එක බලාගන්න මොකද්ද කියන්නේ කියලා. කිසියම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත බැවින් එම හිඟ සම්පත් යොදා කවර අවශ්‍යතා සපුරා ගන්නේ දැයි තේරීම් කිරීමට සිදුවේ. එයින් විවිධ ආර්ථික ගැටලු පැන නගී. මේ අනුව ආර්ථික ගැටලු වල ප්‍රභවය හිඟකම වේ. එනම් ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. අන්න ඒකයි අපි කිව්වේ ආර්ථික විද්‍යාවේ පදනම හේවත් කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය තමයි හිඟකම කියන්නේ. right අභ්‍යාස කීපයක් තියෙනවා. එතන පුතා ඔය කෙටි ප්‍රශ්න දෙක කරන්න මම ඔයාලට විනාඩි 5ක වගේ කාලයක් දෙනවා. හරි. කරන්න බලන්න මම උත්තරේ කියන්න කලින් විනාඩි 2-3ක් දෙන්නම් ඔයා. හොඳට කියවලා බලන්න මේ ප්‍රශ්න දෙක කරන්න පුළුවන් කියලා. පරිගාර බලන්න හැමෝම. හරි. එහෙනම් අපි බලමු පුතේ උත්තර ටික. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නය වන්නේ මේක අහලා තිනවාගේ 2005 A level විභාගයේ. ලේසි.
මොකද්ද ඕනම රටකට පොදු මූලික ආර්ථික ප්‍රශ්නේ වෙන්නේ? එක විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යාමයි. දෙක හිඟ ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. තුන පරිසරය දූෂණය වීමයි. හතර අසීමිත උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිඟකම බාධාවක් වීමයි. පහ දරිද්‍රතාවය වැඩි වීමයි. බලන්න දැන් ඉගෙනගත්ත දේෙන් උත්තරේ කිව්වේ උත්තරේ අංක 4 නේද? උත්තරේ අංක 4. මොකක්ද උත්තරේ? අසීමිත උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිඟකම බාධාවක් වීම. ඊළඟ ප්‍රශ්න බලන්න. කරේ නැති අය ඉක්මනට කරන්න බලන්න. හිතන්න බලන්න. ඒක අහනවා පුතේ. හිඟකම පිළිබඳ ප්‍රශ්නය. මේක 2006 ඉලවල් පේපරේ ගන්න ප්‍රශ්නේ. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවත්නා රටවල පමණක් දක්නට ලැබේ. මිල ගණන් පහළ දැමීමට හැකිනම් මුළුමනින්ම තුරන් කළ හැක. යන්නෙන් අදහස් වන්නේ සමහර භාණ්ඩ හිඟ බවයි. පැන නගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් උවමනා සපුරාලිය නොහැකි බැවිනි. දැනට පැවතියක් ආර්ථික වෘද්ධිය තුලින් විසඳාගත හැකියි. උත්තරේ 4 නේද? පැන නගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් උවමනා සපුරාලිය නොහැකි බැවිනි. ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි. right. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ 2008 A level paper එකේ ප්‍රශ්නේ. හොඳ ප්‍රශ්නයක්. බලන්න මොකද්ද අහන්නේ. සෑම පුජ්‍යලේක්ම ඊතා පිරිමැසුන් ලෙස සම්පත් භාවිතා කරන්නේ නම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳනු ඇත. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මෙතන ඉඩ ප්‍රමාණවත් නෝවා. ඔයා මේ කවර් පේජ් එකේ ඇතුළත ඇත්තේ අංකේ දාලා උත්තරේ ලියන්න. ප්‍රමාණවත් වුණොත් ඔතනම ලියන්න බලමු. නැත්නම් මේ හරහට දිවට කමක් නෑ. චුට්ටක් ඉඳ මදි වී වගේ හිතෙනවා. හරි. ඉස්සලා සාකච්ඡා කරලා ඉතින් මේක අහනවා සෑම පුජ්‍යලයක්ම පිරිමැසුන් ලෙස සම්පත් භාවිතා කළොත් හිඟකම පිළිබඳ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එකම වෙනවා. ඒ කියන්නේ පිරිමැසුන් දායක ලෙස සම්පත් භාවිතා කළොත් හිඟකම විසඳ ගන්න පුළුවන්ද? මේක 2008 A level paper එකේ අහලා තියෙන ලකුණු 4ක ප්‍රශ්නය. මොකද කියන්නේ? එකඟ වෙනවා. ඉතින් අපි කියනවා මේකට එකඟ වෙන්න බෑ. ඇයි? මොකද්ද හේතුව? දැන් හිඟකම ඇති වෙලා තියෙන්නේ පිරිමැසුන් දායක නොවන ලෙස සම්පත් භාවිතා කිරීම නිසා නම් පිරිමැසුන් දායක ලෙස සම්පත් භාවිතා කළොත් හිඟකම විසඳ ගන්න පුළුවන්. නමුත් හිඟකම ඇති වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. හිඟකම ඇති වෙලා තියෙන වෙන හේතු දෙකක් නිසා. මොකද්ද හේතු දෙක? එකක් සම්පත් සීමිත වීම. අනිත් එක තමයි උවමනා මොකක්ද? අසීමිත වීම. එතකොට දැන් මෙන්න මේ හේතු දෙක නිසානේ හිඟකම ඇති වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ හිඟකම නැති වෙන්නේ මේ හේතු දෙක නැති කරපුවාම. එක්කෝ සම්පත් අසීමිත වෙනවා. එක්කෝ උවමනා සීමිත වෙනවා. මේ දෙකෙන් කෝක හරි එකක් වුණොත් හිඟකම නැති වෙලා යනවා. දැන් ඒකෙන් හිරු එළියේ හිඟකමක් නැත්තේ ඇයි? උවමනා සීමිත හින්දාද? නැහැ. උවමනා අසීමිත වුණාට හිරු එළියේ සැපයුම අසීමිතයි. ඒ හින්දා හිරු එළියේ හිඟකමක් නැහැ. ඉතින් එතකොට මේ දෙකෙන් එකක් නැති කරොත් නම් හිඟකම විසඳන්න පුළුවන්. ඒ හැරෙන්න පිරිමැසුන් දායක ලෙස සම්පත් භාවිතා කළා කියලා හිඟකම විසඳ ගන්න බැහැ. එහෙනම් අපි මේකට උත්තරේ ලියන්නේ එකඟ නොවේ. එකඟ නොවේ කියන එකට එක ලකුණක් වෙනවා. ලියාගන්න එකඟ නොවේ. හේතුව ලියන්නේ හිඟකමක් පැන නගින්නේ
පිරිමැසුම් දායක නොවන ලෙස පිරිමැසුම් දායක නොවන ලෙස සම්පත් භාවිත කිරීම නිසා නොව සම්පත් භාවිත කිරීම නිසා නොව අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වන බැවිනි එබැවින් පිරිමැසුම් දායක ලෙස සම්පත් භාවිත කළ පමණින් හිඟකම විසඳාගත හැකි නොවේ. හිඟකම විසඳීමට නම් උවමනා සීමිත වීම හෝ සම්පත් අසීමිත වීම සිදුවිය යුතුය. අන්න ඒකම ඔයාගේ උත්තරය. right, තව එක ප්‍රශ්නයක් කතා කරලා අපි අද දවසට වැඩි නවත්තනවා පුතේ. ආයෙත් ඔයාව හම්බ වෙනවා අපි සෙනසුරාදා දවසේ. ඒ වගේම මේ කරන පාඩමේ වීඩියෝ එක ඔයාට හෙට දවස් ඇතුළත අපි දානවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මගේ ඇරිච්ච වෙනකොට. ඒ වගේම නිබන්ධන ගත්ත දැති දරුවෝ කරුණාකර මට කෝල් කරන්න. කෝල් කරපුවාම මම ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ ක්‍රමයට ගන්න පුළුවන් නිබන්ධන. ඒ වගේම WhatsApp group එකට තවදුරටත් ඇඩ් වෙන්න කැමති අලුතෙන් ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒ අයටත් මට කතා කරන්න කියන්න. ඒ අයවත් සම්බන්ධ කරලා දෙන්න මේ group එකට. හරිනේ? right, බලාගෙන අවසාන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. සියලු විශාල ජනසංඛ්‍යාවකට තම මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි වී ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට නම් සම්පත් හිඟකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින ජනතාවක් වෙසෙන ඇමරිකාව වැනි රටවල සම්පත් හිඟකම වැදගත් ආර්ථික ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකිය. මෙම ප්‍රකාශයේ කොතෙක් දුරට එකඟ වන්නේද හේතු දක්වන්න කියලා කියනවා. දැන් බලන්න මොකක්ද එකකින් කියන්න හදන්නේ. මේ විභාග ප්‍රශ්නය. මේකෙන් කියන්න හදන්නේ පුතා දැන් ශ්‍රී ලංකාව කියන්නේ දුප්පත් රටක්. විශාල පිරිසකට මූලික අවශ්‍යතාවයන්වත් ඉදු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒන ශ්‍රී ලංකාවට හිඟකම කියන්නේ ප්‍රශ්නයක් වුණාට ඇමරිකාව කියන්නේ පොහොසත් රටක්. දැන් ඇමරිකාවේ ජීවන තත්ත්වය අපේ රටට වඩා ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඒ හින්දා ඇමරිකාවට හිඟකම කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි ඒකද නෑනේ වැරදි. අපි කිව්වා හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ගැටලුවක්. ඒක දුප්පත්ද පොහොසත්ද සම්මර්ධිතද සම්මර්ධනය වෙමින් පවතිනවාද කියන එක අදාළ නෑ. සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයක්. ඒකේ ප්‍රබලතාවය හෝ දුබලතාවය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට හැම රටකම ජීවත් වෙන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ තරමට සම්පත් ප්‍රමාණවත් නෑ, සම්පත් සීමිතයි. ඒ හින්දා සෑම රටකටම හිඟකම පොදු ප්‍රශ්නයක් කියලා තමයි
උත්තරේ අපි කියන්න ඕනේ. මේ කොටසක් දීලා තියෙනවා. එකඟ විය නොහැක. සම්පත් හිඟකම අවශ්‍යතාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. කිසිම සමාජයක අවශ්‍යතාව වැඩෙන තරමට සම්පත් නොවැඩි. ශ්‍රී ලංකාවට වඩා ඇමරිකාවේ ඒකපුද්ගල සම්පත් ප්‍රමාණය වැඩි නමුත් සම්පත් හිඟකම රටවල් දෙකටම පොදු වූ ප්‍රශ්නයක් වේ. අන්න ඒක තමයි ඔයා මේ කතාවේදී ස්ථාපිත කරලා පෙන්නන්න ඕනේ. හරි. පුතේ එහෙනම් අද දවසට ඔයත් එක්ක මේ සාකච්ඡාව කළා අපි මූලික ආර්ථික සංකල්ප කීපයක් පිළිබඳ. ඊළඟ දවසේ අපි මේ ටියුට් එකේ සෑහෙන කොටසක් අපිට අවසන් කරන්න පුළුවන්. තව දවස් 3කින් විතර මේ නිබන්ධනය අවසන් වෙයි. ඊට පස්සේ ඔයාගේ පේපර් කට්ටලේ ලියන්න පටන් ගන්න. මේ ටියුට් එකේ අවසානට මම ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ නිබන්ධන අවසන් වුණාට පස්සේ ඔයාට ආයෙ දැනුවත් කිරීම කරනවා. ඔයාට ඊළඟ පාඩම, ඒ කියන්නේ නිෂ්පාදන සම්පත් පාඩමට අදාළව ඔයාට නිබන්ධන කට්ටලයක් හා අලුතින් පේපර් කට්ටලයක් ලබා දෙනවා. අපිට මේ විදිහට මේ කොටස් ටික සාකච්ඡා කරමින් ඉදිරියට යන්න පුළුවන්. ඔයාට මේ Zoom එකේදී ගැටලු වුණා නම් වීඩියෝ එක දාන හින්දා ඒ ගැටලු ඔයාට විසඳ ගන්න පුළුවන්. තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්. හැකි ඉක්මනින් හැම දරුවෙක්ම මේකට සම්බන්ධ වෙන්න මේ නිබන්ධන ගන්න නොගත්තා ඉන්නවා නම් කෝල් කරලා හරි ක්‍රමයක් හදාගන්න එක ලබා ගන්න. හරි එහෙනම් අපි ඊළඟ දවසේ නැවත මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙයි. අදට සමගාමීව